නමෝ තස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද කතා කරන්නේ සාමාන්‍ය ලෝකයා සාමාන්‍ය හිතන්නේවත් නැති කාරණයක් ගැන. හැබැයි සාමාන්‍ය ලෝකයාගේ ජීවිතවල නිරන්තරයෙන්ම පවතින ස්වභාවයක් ගැන. නිරන්තරයෙන්ම පවතින ස්වභාවයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේක මේ දැනුම් තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ පුරුදු කරන්නට කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණ මේ ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා අකුසල් හඳුනා ගැනීම පිණිස. අකුසලයේ ආදීනව හඳුනාගෙන අකුසලයෙන් වළකින්ට උවමනා කරන කාරණයක් විදිහට. ඊළඟට කුසල් හඳුනාගෙන කුසල ආනිසංස තේරුම් අරගෙන කුසල් දියුණු කරගන්නට උවමනා කරන කාරණයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. ධර්මයේ තියෙන්නේ ඒ සඳහාමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ කියන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කොතෙක්ද සිත පිරිසිදු වෙන තුරු. මොන වගේන්ද? රාගය නැමැති සිත අපිරිසිදු කරන දෙයින්, ද්වේෂය නැමැති හිත අපිරිසිදු කරන දෙයින්, මෝහය නැමැති හිත අපිරිසිදු කරන දෙයින් පිරිසිදු කරගන්න පිරිසිදු වෙනතුරු මේ ධර්මයේ පුරුදු කළ යුතුයි. ඒ තම බුද්ධාන ශාසනයි. එතකොට ඒ පිරිසිදු බව කැමති වෙන්නේ නුවණැත්තෝ. පිරිසිදු බවත් එක්ක තමයි මෙලොව පරලොව සැපය සැලසෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ජාති කුල මලාගම් ભેදයකින් තොරව අපා දෙපා සීපා බොහෝපා කාගෙන් හරි යහුවොත් දුක් විඳින්නද කැමති සැප ලබන්නද කියලා. එහෙම නැත්නම් සැප විඳින්නද කැමති දුක් විඳින්නද කියලා අහුවොත් කවුරුද දෙන උත්තරේ මොකද්ද? සැප විඳින්න නේද? සැප විඳින්න තමයි කැමති. එහෙමනම් සැප විඳින්න කැමති නම් සැපේ උපද්දවන්නේ ලෝකේ සත්‍ය වූ ධර්මයෙන්නේ. අසත්‍ය වූ අධර්මයෙන් ලෝකේ කවදාකවත් සැපයක් උපදින්නේ නැහැ. උපදවා ගන්න බෑ. එන සත්‍ය වූ ධර්මයකින් තමයි සැපය උපද්දවන්නේ. ඒකට සැපය උපද්දවන්නේ සත්‍ය වූ ධර්මයෙන් පුරුදු කිරීම තුළ පින් කුසල් රැස්වීම තුළ ඒකේ විපාකයක් විදිහට තමයි සැපය උපදින්නේ. එහෙම නැතුව මේ ප්‍රාර්ථනාවකින් එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ බලපෑමක් මත සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක මේ ජාති කුල මල ආගම් ભેදයකට අයිති දෙයක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? ධම්මට්ඨිති ධම්ම නියාමතා. මේ ලෝකේ පවතින පරලෝකේ පවතින ඒ අතර පවතින ලෝකේ සනාතන ධර්මතාවය. ඉදප්පච්චය ධම්මට්ඨිති ධම්ම නියාමතා. හේතු ඇති කල්ලි ඵලය. පව් කළොත් දුක, පින් කළොත් සැප. ඉපදීම නිසා ජරා මරණ. ඉපදීම නැතිවීම ජරා මරණ නැති වෙනවා. මේක තමයි ලෝකේ පවතින සත්‍යය. නේද? එහෙනම් මේ සත්‍ය කරා යන වැඩපිළිවෙලේ සත්‍ය තුල තමයි කෙනෙකුගේ ජීවිතයට සත්‍ය බද්ධ වීම තුල බද්ධ වෙන ප්‍රමාණයට අනුව සැපය සැලසෙන්නේ. සැපය සැලසෙන්නේ කොහොමද? සත්‍ය ජීවිතයට බද්ධ වෙන ස්පර්ශ වෙන සම්බන්ධ වෙන ප්‍රමාණයට අසත්‍ය අධර්මයේ බැහැර වෙනවා. ඒත් එක්ක අසත්‍ය අධර්මයත් එක්ක රැස් වෙන පාප කර්ම නැති වෙනවා. අන්න එතකොට සත්‍ය ස්පර්ශ වෙනවා, ධර්ම ස්පර්ශ වෙනවා. ඒත් එක්ක සිත කය වචනේ සංවර වෙනවා. සංවර වීමත් එක්ක පින් රැස් වෙනවා, කුසල් ලැබෙනවා. ආන්නේ පින් රැස් වෙන කුසල් වලින් තමයි තමන්ගේ පසුපසින් එන සෙවණැල්ල වගේ පසුපසින් ඇවිල්ලා ඒ පුණ්‍ය විපාක මෙලවත් පරලවත් සුගතියේ ඉපදිලා යහපත සලසන්නේ. එතකොට ඒ විදිහට
අකුසල් බැහැර කරලා කුසල් උපදවාගෙන සිත පිරිසිදු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ තේරුම් ගත යුතු කාරණයක් ගැන. දැන් අපි දන්නවා සතුන් අතර නොයෙකුත් සත්වයන් ජීවත් වෙනවානේ. අලි ඉන්නවා, කොටි ඉන්නවා, වලස්සු ඉන්නවා, සිංහ ඉන්නවා නේද? හැබැයි ඒ නොයෙකුත් නම් ගොත් පැනවීම වශයෙන් තිබ්බත් එතන ඉන්නේ පිරිස් දෙකයි. ස්ත්‍රී පුරුෂ විතරනේ. නේද? ඊළඟට මිනිස්යන් අතර ඉන්නවා. මිනිස්යන් අතර ජාති කුල මල ආගම් ભેදයෙන් වලින් කර්මා රූප උපත ලැබපු අයගේ රට ජාති ආගම් වශයෙන් වෙනස්කමක් නැද්ද? හැබැයි ඒ වුණාට ඒතන ඉන්නේ ස්ත්‍රී පුරුෂ විතරයි. ඊට පස්සේ දෙවියන් අතර නේද? දැන් අපි දන්නවා දෙවියන් අතර ඉන්නේ චාතුම් මහරජික, තවතිසා, යාම, තුසිත, නිමාරති, පරිනිම්මිත, වසවත්ති දෙවිවරු ඉන්නවා. එතන ඉන්නේ ස්ත්‍රී පුරුෂ විතරයි. ඊට පස්සේ බඹලව. එතන ඉන්නේ පුරුෂ විතරයි. උපාසිකාවන්ට, පින්වත් කාන්තාවන්ට ස්ත්‍රී ස්වභාවයෙන් බඹලව යන්න පුළුවන්කම නැහැ. පුරුෂයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ පුරුෂයෙක් වෙන්න ඕනේ කියන එක නෙවෙයි. එහෙනම් පළවෙනි ධ්‍යානයෙන් නොපිරිහි, දෙවෙනි ධ්‍යානයෙන්, තුන්වෙනි ධ්‍යානයෙන්, හතරවෙනි අරූප ධ්‍යානයෙන් නොපිරිහි සමාධිමත් සිතින් වාසය කරලා බොහෝ කාලයක් ඒ සමාධිමත් සිතින් වාසය කිරීමෙන් රැස් කරගත්ත කර්මයෙන් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජ සංස්කාරයකට කියන්නේ. සමාධියක් උපදවාගත් සමාධිය තුළ නිතර බහුලව වාසය කරමින් ආනෙන්ජ සංස්කාර රැස් කර ගැනීමෙන් තමයි එයා ස්ත්‍රියක් මිනිස් ලෝකේ වාසය කරා නම් ඒ විදිහට එයා ජීවත් වෙලා නොපිරිහෙන සමාධියෙන් මේ පරලෝ යනකොට එයා රැස් කරගත්ත සමාධිය තුළ වාසය කරලා අපුඤ්ඤාභි සංස්කාරයෙන් සමාවෙන්න ආනෙන්ජ සංස්කාරයෙන් එයා බඹලව උපදිනවා. හැබැයි ස්ත්‍රියක් විදිහට නෙවෙයි, පුරුෂයෙක් විදිහට. ඊළඟට හැබැයි මනුස්ස ලෝකෙට එතනින් වෙනස් වෙනකොට ආයි ස්ත්‍රියක් වෙන්න පුළුවන්. එහෙම යන්නේ නේද? එතකොට ඉන බඹලෝ විතරයි පින්වත් කාන්තාවන් නැති. දැන් අපි දන්නවා ස්ත්‍රී උපත කියලා කියන්නේ හරීම දුක්ඛිත එකක් නේ. යථාර්ථයක් වශයෙන් මොන උපතක් දුකයි. නේද? ජාති ජරා ව්‍යාධි මරණ දුකනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ස්ත්‍රියකට ආවේනික දුක් වෙනම තියෙනවා. ඒවා පුරුෂයන්ට අදාළ, පිරිමින්ට අදාළ නැහැ. පළවෙනි එක කියනවා විවාහ යන් දුවක් ඥාති අම්මා තාත්තා සහෝදර ඥාතිත මිත්‍රාදීන් අතර ඉඳලා තරුණ කාලෙම ඒ සියලු දෙනා අතහැරලා ස්වාමියෙක් එක්ක යන්න සිද්ධ වෙනවා. ඒක දුකක් කියනවා. ඊට පස්සේ ස්ත්‍රිය උසප් වෙනවා. ඒක දුකක්. ඒ වගේම ස්ත්‍රිය ගැප් ගන්නවා. ඒක දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ස්ත්‍රිය ස්වාමියාගේ උපස්ථානයට නිරන්තරයෙන්ම සූදානම් ඉන්නවා. ඒක දුකක්. ඒ වගේ දුක් කාන්තාවන්ට, පින්වත් කාන්තාවන්ට ආවේනික, ස්ත්‍රීට ආවේනික දුක් තියෙනවා. හැබැයි ඒක පුරුෂයන්ට අදාළ නැහැ. නේද? අන්න ඒ වගේ ලෝකේ නානත්වයක් මේ සත්වයන්ගේ ජීවිතවල දුක වෙන වශයෙන් පවතින රටාවන් වල වෙනස්කමක් තියෙනවා. ඒ වගේමයි ඒ ස්ත්‍රී පුරුෂ ස්වභාවය අනුව අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මේ දුක හටගෙන පවතින අනාගත භවයක් කරා යන වැඩපිළිවෙලේ ඒ කර්ම රැස් වෙන ආකාරයට ජීවත් වෙන රටාව තුළ සමානකම් තියෙනවා. ඒ වගේම අසමානකනුත් තියෙනවා. දැන් අසමාන වෙන්නේ සසරේ යනකොට මාර්ගඵලලාභීන්ගේ ජීවිතයේ සෝතාපන්න කෙනාගේ සිට ආත්ම භව 7ක් ඇතුළත සංසාරයෙන් නිදහස් වෙන්න තමයි පරිසරයේ හිත කය වචනේ හදලා තියෙන්නේ. හැබැයි ඉන් මෙපිට සියලු දෙනාටම සසරේ යන්න තමයි අවිද්‍යාව පත්‍ය කියන වැඩපිළිවෙල තියෙන්නේ. ඒකේ වෙනස්කමක් තියෙනවා පොඩි. මොකද්ද? ඒ වැඩපිළිවෙලේ ඉන්න මේ අපා දෙපා සිව්පා බොහෝ පාසත්යන්
කලකට පින් කරනවා පිරිසක්. ඒ අය සුගතිය යන ඔන්න වෙනස. ඊට පස්සේ කලකට පිරිසක් පව් කරනවා. ඒ පිරිස දුගතිය යනවා. එතකොට මේ පවේ ප්‍රමාණය බලවත් නම් පිරිසක් නිරය යනවා. තිරිසන් ලෝක යනවා. පෙරේත අසුර. තෙන්වනේ. ඊට මනුස්ස ලෝකෙත් ඇවිල්ලා විඳවනවා. පිනේ ප්‍රමාණයට අනුව සුගතිය පහළම තලයේ මිනිස්සු උපදිනවා. ඊට වැඩි නම් ධාතුන් මහරජිකේ නැත්තම් තවතිසාවේ යාම තුසිත නිමාන රති පරිනිම්මිත වසවාති බඹලෝ ආදී යනවා. ඒ අර කරන කියන හිතන රටාවේ තුල ඉන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වැඩ පිළිවෙලේ ඉන්න සත්වයන්ගේ කරන කියන හිතන රටාවට අනුව රැස්වෙච්ච කර්මයේ වෙනස්කම. තේරුණානේ? ඒකට මේ කර්මාරූපෝ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ සත්වයන්ගේ ස්වභාවය. එතකොට ඒ රටාව තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දුක ජීවිතයේ ඉපදීම, ජරාව, ලෙඩවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමට සිදුවීම, අප්‍රිය වස්තුන් සමග එක්වීමට සිදුවීම, කැමති දෑ නොලැබී යාම, පාදානස්කන්ධ දුක, ඒ දුක අවබෝධ කර ගැනීම පිණිස මේ සමස්ත දුක හටගන්නේ ආසාවෙන් කියන කරුණ ප්‍රහාණය කරන්නට. ඒ ආසා දුක හටගන්න හේතු ඉතුරු නැතුව ප්‍රහාණය වුණොත් සියලු දුකේ නිදහස් නිවන අත්දකින්න. මාර්ගයේ වැඩ යුතු කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් විමසලා ගිහි පැවදි කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් පුරුදු කළ යුතු ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, දෙමව්පියන්ට සැලකීම, ධාර්මිකව ජීවත් වීම, ආර්ය සත්‍ය දුක් ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක් අනාත්මය තේරුම් ගන්නට අවබෝධයේ පිණිස උපකාර වෙන දියුණු කළ යුතු ආර්ය ශ්‍රාංකික මාර්ගය. වැඩි යුතු ආර්ය ශ්‍රාංකික මාර්ගය වැඩිම පිණිසමයි බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ධර්මයේ දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා 45 වසරක් පුරාවට මම මේ දෙව් මිනිසුන්ට කියා දීලා තියෙන්නේ කරුණු දෙකයි. දුක දුකින් නිදහස් වීම පමණයි කියලා. වැදගත් වෙන්නේ ඒක නේද? මේ කරුණු දෙක ගැන තමයි මම මේ 45 වසරක් පුරාවට දෙව් මිනිසුන්ට කියා දුන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ ඒකනේ. නේද? දැන් අද කාලේ ඊගෙන අවධානයක් තේරුම් ගැනීමක් මහ පොළොව වගේ පිරිසකට අවශ්‍ය නොවුනට දුකේ ඉන්නවා, දුකට කැමති නැහැ. නිදහස් වීමක් තියෙනවා, ඒකට වගක් නැහැ. ඒ පැත්ත දැන ඉගෙනගෙන පුරුදු කරනවා කියන කාරණයක් තේරුම් දැක ගන්න අපිටකම නැහැ. ඔව් පුංචි කාලෙම ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා ඉංග්‍රීසි පන්ති යවනවා. කමක් නැහැ. හැබැයි ඉංග්‍රීසියට තව දෙයක් තියෙනවානේ. ඔව් ඊළඟට විද්‍යාව දන්නේ නැහැ කියලා විද්‍යා පන්ති යවනවා. කමක් නැහැ. හැබැයි තව දෙයක් ඔව් ගණිතය අනිවාර්යයි කියලා ගණිත පන්ති යවනවා. කමක් නැහැ. හැබැයි තව දෙයක් තියෙනවා. ඒකකින්වත් පව් බැහැර වෙනවද? කුසල් වැඩෙනවද? ඊළඟ මොහොතේ මැරිලා ගිහිල්ලා සුගතිය උපදිනවද? නෑනේ. එතකොට ඒතර ඒ විදිහට යන ලෝකයාගේ ආකල්පය කියන කරන හිතන රටාව පටුද පළල්ද? පටුයි. පටුයිනේ. පටු ආකල්පයෙන් කරන කියන හිතන දේව මිනිසුන්ගේ ජීවිතය තුළ රැස් වෙන්නේ පින්ද පවුද? පව්. ප්‍රමාදිද අප්‍රමාදිද? ප්‍රමාදීනේ රැස් වෙන්නේ පව් නම් ඊළඟ මොහොතේ මැරුණොත් යා කොහේයිද? දුගතියන්නේ. ඉතින් ඒ නිසා කලාතුරකින් දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අතිශයින්ම ලැබිච්ච බුද්ධ ශාසනය තුළ නුවණැත්තන්ගේ ස්වභාවය තේරුම් අරගෙන නුවණැත්තන්ගේ ස්වභාවය මොකද්ද? දුක අකමැති බව, සැපේ කැමති බව. නේද? එහෙනම් සැපේ කැමති නම් සැපේ උපදින්නේ මොකෙන්ද? කල්යාණ මිතුරන්ගෙන් කල්යාණ ධර්මය අහලා නුවණින් විමසලා ඒ පුරුදු කළ යුතු සැපේ උපදින පින්වැස් වෙන ප්‍රතිපදාව පුරුදු කරන්නේ කොහොමද කියලා නිරෝධ කරලා පුරුදු කිරීම තුළනේ නේද? එහෙමනම් ඒ කරා යන්ට උපකාර වන දේශනාවක්. මේක ලොකු දෙයක් සාමාන්‍ය ලෝකයට නොතෙන්න පුළුවන්. හැබැයි තේරුම් අරගෙන ජීවිතේ අටලෝ දහමෙන් අකම්පිතව අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්නට දීන මානසිකත්වයෙන් තොරව පරාජිත මානසිකත්වයෙන් තොරව සීනුවම ප්‍රඥාවන්ත අය විදිහට තේරුම් අරගෙන පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න සිහිනුවණින් ජීවත් වෙන්න උපකාර කරන ධර්මයක්.
දැන් බොහෝ දෙනෙක් ලෝකේ හැම දෙයක්ම දන්නවනේ සාමාන්‍ය ලෝකෙටයි නේද? හැබැයි තමන්ගේ ජීවිතයකට අදාළ කිසි දෙයක් දන්නවද? තමන් කරන කින හිතන දේවල් තුලින් රැස් වෙන්නේ මොනවද කියලා වගේ ඒකින් මේ යන්නේ කොහෙද කියලා දැන් දන්නේ නැහැ. ඊට පස්සේ ගියාට පස්සේ විඳවන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් සාමාන්‍ය මහා පොළොව වගේ පිරිසක් බාහිර ලෝකෙ ගැන දන්නවා. තමන්ගේ ලෝකය ගැන දන්නේ තමන්ගේ ලෝකේ තමන් කරන කින හිතන දේවල් වල ස්වභාවය දන්නේ නැහැ. එතකොට ඒ බඳු කෙනෙක් මේ ලෝකේ බාහිර ලෝකේ කොයිතරම් දැනුගත්කම් ඇති කරගෙන හිටියත් බාහිර ලෝකේ ගැන නෝනත්තම් එයා තමන්ගේ ගැන තමන්ගේ ලෝකේ ගැන තමන් කරන කියන හිතන දේ ගැන ඒන් රැස්සන දේවල් ගැන ඒ රැස්සන දේවල් වලින් පස්සේ පරලොව විපාක දෙන තැන් විපාක දෙන්න සිද්ධ වෙන දේවල් විඳවන දේවල් ගැන දන්නේ නැත්තම් ඒ ජීවිතවල කිසි වැදගත්කමක් නැහැ. හැබැයි බාහිර ලෝකයේ දැනුගත්කම් මත ප්‍රමාණය මත එයාට ඒ දැනුගත්කම් ප්‍රමාණය මත වැදුම් පිදු සත්කාර සම්මාන ලැබේවි. දැන් අපි දන්නවා නේද? ශිෂ්‍ය තියෙනවනේ නීතිඥ මහත්තයෙක් නම් LLB, වෛද්‍යවරුන්ට MBBS, ඉංජිනේරු, ශාස්ත්‍රපති, ඊට පස්සේ රාජකීය පඬිත, ඊට පස්සේ ආචාර්ය මහාචාර්ය එහෙම තියෙනවනේ. ඒකක්වත් තමන්ගේ ලෝකයේ සම්බන්ධයෙන් තේරුම් අරගෙන දැනුගත්කම් ඇති කරගෙන සීනුවන පාවිච්චි කරලා ඒ සීනුවන තුල ඇති කරගත් අවබෝධයක් තුල තියෙන අදාළ දේවල්ද? අවබෝධයට අයිති දේවල්ද? නෑනේ නේද? ඉතින් ඒ නිසා අවබෝධයට අයිති මොනවද? තමන් ගැන සංවර බව, සීනුවන. කල්යාණ මිත්‍ර ඇසුර දස කතාවෙන් අනුග්‍රහ ලැබෙන කුසල් පින් රැස් කරගන්න. ඒ සඳහා තමයි බුදුරයන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපි අර කලින් කතා කළා වගේ එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන්නේ පිරිස් දෙකයි. කවුද? ස්ත්‍රී පුරුෂ. පින්වත් කාන්තාවන් හා පින්වත් පුරුෂයන් විතරයි. නේද? එතකොට මේ අයගේ සම්බන්ධය තමයි දුවලා පුතාලා ඉන්නවා. ඊට පස්සේ නංගිලා මාලිලා ඉන්නවා. ඊළඟට අයියලා අක්කලා ඉන්නවා. අම්මලා තාත්තලා ඉන්නවා. ඊට පස්සේ කිරියම්මලා කිරියත්තලා ඉන්නවා. ඔච්චර නෙන්නේ. එතකොට නම් නර පැනවීම වෙනස් වුණාට හැම තැනම තියෙන ස්ත්‍රී පුරුෂ නේද? එතකොට මේ අයගේ එක්ව වාසය කිරීමක්ද තියෙන්නේ වෙන්ව වාසය කිරීමක්ද? එක්ව වාසය කිරීම. හරියට කොයි වගේද? මේ බඹර කූඩ වගේ. එක ගොඩේනේ. බඹරු දෙබරු ඉන්නේ එක ගොඩේනේ. එක ගොඩේ ඉන්නේ. එතකොට මේ සම්බන්ධය ඇතුළේ කොහොමද? එකිනෙකාට සම්බන්ධයක් නැත්තම් මෙහෙම එක ගොඩේ ඉන්න පුළුවන්ද? මොකද්ද මේ සම්බන්ධය? අපි හිතලා වෙන දෙයක්ද එහෙම නැත්තම් මේ નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්ද මේක? નિરાයාසයෙන් සිද්ධ වෙන. ඒ කොහොමද වෙන්නේ? මෙන්න ක්‍රම. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ 8 ආකාරයකින් යුතු ස්ත්‍රිය පුරුෂයා බැඳ තමනවා. කරුණු 8කින් පිරිමි කෙනෙක්ව කාන්තාව විසින් බැඳලවලා තියෙනවා කියනවා. ඒක කාන්තාවගෙන් කාන්තා ස්වභාවය තුල ස්ත්‍රී පුරුෂයාව ආකර්ෂණය ආකාරමි කියන්නේ. තේරෙනව නේද? දැන් ගම් තියෙනවනේ. ගම් එකේ මොකද කරන්නේ? අලවනවනේ. එතකොට ගම් එකට විශේෂයෙන් අදහසක් තියෙනවනද ගම් එකට තව කෙනෙක් අලවන්න ඕනේ කියලා? නෑ. එහෙනම් මොකද එතන වෙන්නේ? ගම් එකේ ස්වභාවය තමයි එළවෙන එක. දැන් අපි හිතමු ගින්දර. ගින්දර ස්වභාවය මොකද්ද? ඔව් උණුසුමනේ දවන තවන ස්වභාවය. එතකොට ගින්දරට විශේෂයෙන් අදහසක් තියෙනවද මේ හොඳ දෙයක් පුච්චන්න ඕනේ? නෑ. නරක දෙයක් පුච්චන්න ඕන කියලා එහිම අදහසක් ගින්දරට තියෙනවද? නෑ. ගින්දරේ ස්වභාවය මොකද්ද? ඕනම දෙයක් වැටුණොත් දවන තවන එක. නේද? එතකොට එහෙනම් අපි අර වඳුරු වැටියගේ උපමාව ගත්තොත් වැද්දා වඳුරන් අල්ලන්න මොකද්ද කරන්නේ? කොහොල්ල ඇගුලේකින් පඳුරු පැටියක් හදලා ඔව් තියෙනවා. ගස් දෙබලක තියෙනවා. ඊට පස්සේ වඳුරු මොකද කරන්නේ ඇවිල්ලා? ඔව් මේ අපේම කෙනෙක් නේ කියලා දකුණු අතින් තාට්ටු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ කොහොල්ල ඇගුලී? දකුණු අත ඇලෙනවා.
ඊට පස්සේ දකුණු අත ගලලා ගලව ගන්න බෑ. ඒක ගලවන්න කියලා අනිත් අත තියලා අදිනවා. එතකොට ඒ අතත් ඇලෙනවා. ඊට පස්සේ ඒ විදිහට වඳුරු පැටියාව අලවන්න ඕනේ කියලා අර ගම්මේකට කොහොල්ලෑ ගුලියට එහෙම විශේෂ අදහසක් තියෙනවද? එහෙනම් ඒ කොහොල්ලෑ වල ස්වභාවය මොකද්ද? ඇලෙන එක. නේද? ඒ වගේමයි ඊට පස්සේ දැන් අත් දෙකත් ඇලිලා කකුල් දැන් අත් දෙකත් ඇලිලා ඊට පස්සේ බේරෙන්න කියලා මොකද වඳුරු පැටියා කරන්නේ? කකුල් දෙක තියලා අල්ලනවා ගොඩ ගැලවෙන්න කියලා. ඊට පස්සේ කකුල් දෙකත් ඇලෙනවා. කොහොල්ලෑ වලට තියෙන අදහසක් තියනවද වඳුරු පැටිය අලවන්න ඕනේ කියලා? එහෙමනම් එතන තියෙන්නේ මොකද්ද? අන්න කොහොල්ලෑ වල තියෙන ඇලෙන ස්වභාවය. ඒ වගේමයි ස්ත්‍රී ස්වභාවයේ කර්මානුරූපව පිටලා තියෙන්නේ පුරුෂයාට ඇලෙන ස්වභාවය. ඒක මම ඇලෙනවා කියලා එකක් නෙවෙයි. නේද? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වැඩ පිළිවෙලයි වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. තේරුණානේ? හිතේ පැවැත්මට තියෙන වැඩ පිළිවෙලේ ඒක අවස්ථාවක් තමයි මොකද්ද? ස්ත්‍රියගේ පුරුෂයා අට ආකාරයකින් තමන්ගේ පැත්තට ආකර්ෂණය වෙන ස්වභාවය. ඒකට පාවිච්චි කරන්න මෙන්න මේවා කියන බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේක මේ කාන්තාවන්ට කියපු දෙයක් නෙවෙයි. පින්වත් මහණෙනි කියලා තමයි. එතකොට මේක කියන්න ඕනේ කාටද? ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කාටද? සංඝයා උදෙසා. එයි අම්මලාට උපින්වත් උපාසික කාන්තාවන්ට මේක කියන්න පුළුවන්ද? බෑනේ. සංඝයානේ අසුරට යන්නේ. එතකොට ඒ අසුරේදී තමයි සුදුසු තැනදී කියා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාරන්නේ කොහොමද? පින්වත් මහණෙනි අට ආකාරයකින් යුතු කරුණු 8කින් යුතු ස්ත්‍රිය පුරුෂයා බැඳ දමනවා. පුරුෂයා මෙන්න මේ ඒ කවර ආකාරයෙන් දැන් මේ 8න් තමයි පුරුෂයාව ස්ත්‍රී විසින් පින්වත් කාන්තාවන් විසින් තමන්ගේ ග්‍රහණයට හසු වෙලා අසු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි එක තමයි කියන පින්වත් මහණෙනි රූපයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබනවා. එතකොට ස්ත්‍රී රූපයෙන් පුරුෂයාව බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ හිල්ලෙන්න බෑ. ආයි මේ අත් දෙක විතරක් නෙමෙයි. නේද? කකුල් දෙක විතරක් නෙවෙයි. හිස් මුදුනේ ඉඳන් යටිපතුල දක්වාම හිල්ලෙන්න බැරි විදිහට බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ස්වභාවයක්. තේරෙනවනේ? එහෙනම් ස්ත්‍රිය පුරුෂයා ස්ත්‍රී රූපයෙන් බැඳලා ඉන්නේ කියන බැඳලා තියෙන්නේ කියනවා. එහෙනම් පුරුෂයා නිරන්තරයෙන් ස්ත්‍රී රූපේ නැමැති තොණ්ඩුවේ හිර වෙලා ඉන්නේ. ආය ගැලවිලා නැහැ සංසාරේ යන කෙනෙක්. කෙනෙකුට කලකට එහෙට මෙහෙට වෙන්න පුළුවන්. පොඩි ලණුව බුරුල් වීමක් තනින් තන වෙන්න පුළුවන්. නේද? හැබැයි ගැටේ හොඳටම හිර වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ ස්ත්‍රිය පුරුෂයාව සිනහවෙන් බැඳලා තියෙන්නේ කියනවා. ස්ත්‍රී සිනහවෙන් පුරුෂයාව බැඳලා තියෙන්නේ කියනවා. එහෙමනම් බලන්න පුරුෂයන් අහුවෙලා බැඳිලා ඉන්න තැනක් තමයි ස්ත්‍රියගේ සිනහව. අර කලින් රූපේ. ඔව්. රූපය ස්ත්‍රියගේ රූපය විසින් ස්ත්‍රියක් රූපය විසින් පුරුෂයාව බැඳගෙන ඉන්නේ. ලණුව පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට පුරුෂයාව ගැට ගහන්න ලණුවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා ස්ත්‍රී රූපය. ඊට පස්සේ සිනහවෙත් විනාශකාරකම් තියෙනව නේද? අමුතු hina තියෙනවනේ. ඔව්. හැබැයි ඒකදී කාන්තාවන්ට අපි නිନ୍ଦා පහස් කළ යුතු නෑ. අපි සසරේ දැන් පිරිමුණාට ස්ත්‍රීන් වෙලා හිටියේ නැද්ද? කර්මානුරූපෝ ඒ ඉන විදිහක්. එහෙම නැතුව පින්වත් කාන්තාවන්ට මේ නිନ୍ଦා පහස් කරන්න කාරණයක් නෙවෙයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි කියනවා ස්ත්‍රිය සිනහවින් පුරුෂයා බැඳලා තියෙන්නේ. බැඳලා තියෙන්නේ එහෙනම් කවුරුත් නිදහස් වෙලා නැහැ සාමාන්‍ය ලෝකේ. ඔව් නිදහස් වෙන එක අවස්ථාවේ තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා. තේරෙනවනේ? පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා ඔන්න කාමෙන් නිදහස්. ස්ත්‍රී විවිච්චේව කාමෙන් නිදහස් වෙන තැන තමයි. ඔව් එතකොට ධර්මාවබෝධය තුල
කාම ලෝකේ අනාගාමී වෙච්ච ගමන් කාමෙන් නිදහස්. ඊට පස්සේ ස්ත්‍රිය කතාවෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබලා තියෙනවා කියනවා. ඒ කියන්නේ ස්ත්‍රිය කතාවෙන් පුරුෂයාව අල්ලගෙන විතර නෙමෙයි බැඳ තබලා තියෙන්නේ කියනවා. බැඳගෙන සාමාන්‍ය මේ සැනොල් නූලකින් බැඳපු එක නෙමෙයි කියන්නේ. ආයේ ඒවා ඔතන්න තියෙන ඒවා ඔතලා තියෙන ලණුව සාමාන්‍ය මනුස්ස ලෝකේ කොහෙවත් නෑ. ඒ තරම් පේනෙහිකුත් නෙවෙයි වේපචිත්ති බන්ධනය වගේ. ආය හෙල්ලෙන්න බෑ. මේක මේ බැඳලා තියෙනවා කියලා කියන්නේ කයද හිතද? හිතනේ. දැන් ජීවිතයක් ගත්තොත් ප්‍රධාන අපි දන්නවා ජීවිතය කියන්නේ මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ පැවැත්මනේ. එතකොට මේ පැවැත්ම ප්‍රධාන වශයෙන් ගත්තොත් ජීවිතයේ විදිහට කොටස් දෙකයි. කයයි හිතයි. එතකොට ප්‍රධාන වෙන්නේ මොකද්ද? සිතනේ. එතකොට සිත තමයි මේ බැඳිලා තියෙන්නේ. එහෙනම් ප්‍රධානම දේ අහුවෙලා ප්‍රධානම දේ පින්වත් කාන්තාවන් අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් පළවෙනි එක තමයි කියනවා පුරුෂයා බැඳගෙන ඉන්නවා ස්ත්‍රිය රූපයෙන් බැඳලා තියෙන්නේ. ස්ත්‍රියගේ සිනහවෙන් පුරුෂයා අල්ලගෙන ඉන්නේ. ඒ වගේමයි තුන්වෙනි එක කියනවා ස්ත්‍රිය කතාවෙන් පුරුෂයාව අල්ලගෙන ඉන්නේ කියනවා. බැඳලා තියෙන්නේ කියනවා. ස්ත්‍රියගේ කතාවට පුරුෂයා හැමතිස්සෙම බැඳිලා අහුවෙලා ඉන්නේ කියනවා. කාටවත් එහෙනම් සාමාන්‍ය අය මේ ඇලීම් ගැටීම් මුලාවීම් මුල් කරගෙන මම අහුවෙලා නැහැ මම නම් අහුවෙලා මට නම් තිත්තයි කාන්තාවෝ කියලා යම් සිදුවීම් මුල් කරගෙන ඇතැම් අය කතා බස් කළාට සත්‍ය ඒකද නෑ අහුවෙලා කියලා කියන්නේ බැඳලගෙනමයි බැඳලා තද කරලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි එක තමයි කියනවා ස්ත්‍රිය තමන්ගේ කතාවෙන් පුරුෂයාව බැඳලා තියෙන්නේ. ආය හොල්ලන්න බෑ. ඊට පස්සේ ඊළඟ එක තමයි කියනවා පින්වත් මහණෙනි ගී ගැයීමෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබලා ඉන්නේ කියනවා. ගී ගැයීමිනුත් පුරුෂයා අල්ලලා තියෙන්නේ කියනවා. ගීතේනුත් දැන් වර්තමානයේ ගොඩාක් ගීත කතා කියන්නේ කාන්තාවන්ද පුරුෂයන්ද? කාන්තාවන්නේ නේද? නොයේකුත් නේද? නොයේකුත් හඬවල් ඔස්සේ නොයේකුත් තාල ඔස්සේ නොයේකුත් රිද්ම ඔස්සේ එතකොට මේ ගී ගැයීම හැකියාව ඇති හෝ වේවා නැති හෝ වේවා ඇති අයත් බැඳලා තියෙන්නේ පුරුෂයාව ඒ හඬෙන් නැති අයත් බැඳලා තියෙන්නේ. එහෙනම් ස්ත්‍රිය විසින් තමන්ගේ හඬෙන් ගීත ගායනයෙන් පුරුෂයන්ව බැඳලා තියෙන්නේ. එතකොට ඒක එක්කෙනෙක් නෙමෙයි. එක පිරිමියෙක් නෙමෙයි. තේරුණාද? එක පිරිමියෙක් නෙමෙයි. ඊළඟට ස්ත්‍රිය පින්වත් මහණනි හැඬීමෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබලා තියෙන්නේ කියනවා. හැඬීමෙන්. ඒ කියන්නේ අඬනවනේ. ඔව් එතකොට සතුටටත් අඬනවා දුකටත් අඬනවා. ඒ අඬන රටාවෙනුත් පුරුෂයා අල්ලනවා කියනවා. ආයි බේරෙන කෙනෙක් නැහැ. දැන් මේකේ කවුරුත් පුරුෂයෙක් බේරිලා ඉන්නවද? නෑනේ ඔක්කොම අල්ලලානේ තියෙන්නේ. එතකොට ඒ පුරුෂයාව එතන අල්ලන්න පාවිච්චි කරලා තියෙන ස්ත්‍රී මොකද්ද? හඬීම. එතකොට ගෝසාවට අඬන වෙන්න පුළුවන්. ඔව් හඬක් නැතුව අඬනවා වෙන්න පුළුවන්. ඒ ඇඬිල්ල තුල කඳුළු වැටෙනවා විතරක් වෙන්න පුළුවන්. නේද? කඳුළු වැටෙන්නෙත් නැතුව අඬනවා වෙන්න පුළුවන්. hina වෙලා අඬනවා වෙන්න පුළුවන්. නේද? ඒ කොයි ඇඬීම තුලත් පුරුෂයාව බැඳලා තියෙන්නේ. අනේ අපොයි වෙච්ච මේක තමයි මේ සසරේ යන විදිහේ ස්වභාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් හැඬීමෙනුත් පුරුෂයන්ව අල්ලලා තියෙන්නේ. නේද? ඔව්. ඊට පස්සේ මහණෙනි වගේමයි ආකල්පයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබනවා කියනවා. ස්ත්‍රීන්ගේ ආකල්ප තියෙනවානේ. නේද? කරන කියන හිතන දේවල් කරන දේවල් වලට ඒ වගේ වචන කතා කරන වලට ඒ වගේ මෙයාගේ ආකල්ප එයා හිතන දේවල් එයා රුචි අරුචිකම් ස්ත්‍රීන්ට ආවේනික ඒවල් තියෙනවානේ. ඒ ආකල්ප ඔස්සේ ස්වාමියා බැඳලා තියෙන්නේ කියනවා. ඔව් ස්වාමියා කියලා කියන්නේ පුරුෂයාව බැඳලා තියෙන්නේ. එහෙනම් කිසි තැත්තකින් අය බේරීමක් කාටද බේරීමක් නැත්තේ? ස්ත්‍රියටද පුරුෂයාටද? ඔව් මෙතන පුරුෂයා කියලා කියන්නේ
අර පුතෙක් වශයෙන් වේවා, ඊට පස්සේ මල්ලි කෙනෙක් වශයෙන් වේවා, අයියා කෙනෙක් වශයෙන් වේවා, ස්වාමියෙක් වශයෙන් වේවා, ඊට පස්සේ තාත්තා කෙනෙක් වශයෙන් වේවා, කිරියත්තා කෙනෙක් වශයෙන් මේ හැමතැනම ඉන්නේ පුරුෂයෙක් නේද? ඒ කොතෙන්දත් මේ ගැටේ අහු වෙලා ඉන්නේ අය කවුරුවත් නෑ. උදාහරණයක් ගත්තොත් දැන් සංඝයාට උපස්ථාන කරන්නට කවුරුත් නැහැනේ වර්තමානයේ නේද? ඉන්නවනම් මොකද්ද කියන්නේ පෙන්ෂන් ගිහිල්ලා එහෙම නැත්නම් 60 පැනපු කවුරු හරි තමයි ඕන කියනවා නැත්නම් සංඝයාට උපස්ථාන කරන්න දන්නේ පව් කරගන්න පුළුවන්. එහෙමනේ වයසට ගියපු අය තමයි. සමහරට එහෙමත් හොයාගන්න නැහැනේ දැන්. ඒ වුණාට කාන්තාවකගේ උපස්ථානයේට පිරිමින් අවුරුදු 10 12 පයින්කොට සූදානම් වෙලා ඉන්නේ. කැපකරුවෙක් ඉන්න. නේද? මේ ස්වභාවයත් එක්කනේ. එතකොට කාන්තාවන්ගේ කැපකරුවෙක් වෙන්න කටේ කිරිසුඳ යන්න කලින් සිහිනමවනවා. හැබැයි සංඝයාට උපස්ථානට කැපකරුවෙක් හොයාගන්න නෑනේ. නේද? එහෙම වෙන්නේ මොකද්ද හේතුව? අර ආකර්ෂණේ තියෙන නිසානේ. දැන් පුංචි කාලේ සෙල්ලම් බඩු හැබැයි ටික ලොකු වෙනු සෙල්ලම් බඩු වාචි කරනවා. වයසට අදාළ දේනේ. අන්න ඒ වගේ හිතේ වර්ධනයත් එක්ක ඊට අදාළ දේවල් වලට උපාදාන වෙලා ඊට අනුරූපව කරන කියන හිතේ රටාවේ වෙනස්කමක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාන්නා ඒ වගේමයි කියනවා ස්ත්‍රිය වනමල් ආදී තෑගි වලින් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබලා තියෙනවා. වනමල් කියන්නේ වනමල් ආදී තෑගි වලින් එදා දුන්නේ වනමල්නේ. දැන් අද මොනවද දෙන්නේ? රෝස මල් දෙනවා, ප්ලාස්ටික් මල් දෙනවා, සුවඳ මල් දෙනවා, සුවඳ නැති මල් දෙනවා, කැත මල් දෙනවා නේද? නොයෙකුත් මල් දෙනවා නේද? අද යුගයේ ලොකුවට මල් දීමක් නැතත් එහෙම දෙනවද මල්? නේ? දෙනවද? කොහෙද දෙන්නේ? ඒ කාන්තාවුන්ගේ එක එක අර තියෙනවනේ පිළිගැනීමක් කියලා අන්න එදාට එහෙම මල් දෙනවා. එහෙමද? ඒ කියන්නේ උත්සවයකදී? ඔව් අර තියෙන ප්‍රේමවන්තයන්ගේ දිනේ. ප්‍රේමවන්තයන්ගේ දිනේට මල් දෙනවානේ. වෙන වෙසක් පොසොන් වලට මල් දෙනවා. උපන් දින වලට සාදු වලට මල් දෙනවා. එතකොට ඒ වාගේ මේ මල් වලින් තෑගි වනමල් ආදී තෑගි වලින් ස්ත්‍රියා පුරුෂයා බඳිනවා. ඒ කියන්නේ ස්ත්‍රිය විසින් මොයෙකුත් ආකාරයේ ප්‍රධාන තෑගි වලට මල් පාවිච්චි කරලා ඒ මල් ආදී පුරුෂයාට දීමින් පුරුෂයා බඳ තබනවා. දැන් සමාජ සම්මතයේ තියෙන්නේ පුරුෂයා බඳ තබන්නේ මල් වලින් කියන එක නෙවෙයිනේ. ලේන්සුවක් දුන්නොත්. ලේන්සු දෙන්න හොඳ නෑ කියලා නේද කියන්නේ. ලේන්සුවක් දුන්නොත් ඒත් එක්ක සමාජයේ තියෙන ආකල්පය ප්‍රේම ආලයට ආදරයේ සෙනෙහවන්තකමට බරයි කියන එකනේ. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? ඔව් තෑගි වනමල් ආදී ඉස්සර දීලා තියෙනවා. ඔව් අදත් දෙනවා. ඒත් එක්ක ආනේ වනමල් ආදී තෑගි වලින් ස්ත්‍රිය විසින් පුරුෂයාට දීලා ඒ ඔස්සේ පුරුෂයාව බැඳගෙන ඉන්නේ කියනවා. මහණෙනි ස්පර්ශයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳගෙන ඉන්නේ. ඒ කියන්නේ කායික ස්පර්ශයෙන් බැඳගෙන ඉන්නේ කියනවා. මෙන්න මේ අට ආකාරයකින් පින්වත් මහණෙනි ස්ත්‍රිය විසින් පුරුෂයාව බැඳලා හිර කරලා තද කරගෙන ආයෙ හෙල්ලෙන්න බැරි විදිහට තමන්ගේ වසඟේ පවත්වාගෙන ඉන්නේ කියනවා. පළවෙනි එක මොකද? ස්ත්‍රී රූපයෙන්, සිනහවෙන්, ඊට පස්සේ කතාවෙන්, ගී ගැහිමෙන්, හැඬීමෙන්, ඊට පස්සේ ආකල්පයෙන්, ඒ වගේම වනමල් ආදී තෑගි භාණ්ඩ උපකරණ ආදී දීමෙන් කියන කරුණු වටින් ස්ත්‍රිය විසින් පුරුෂයාට ආය හෙල්ලෙන්න බැරි විදිහට යටිපතුලේ නම් හිස් මුදුන දක්වාම බැඳලා තියෙන්නේ. මේකට වැඩ කරන්නේ මෙතන ආසාව. ආසාව තෘෂ්ණාවෙන් තමයි දේශනා තමයි බැඳලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අට ආකාරයෙන් ස්ත්‍රිය පුරුෂයා බැඳ තබයි. එහෙනම් හෙල්ලෙන්න බෑ. කවුරුත් එහෙනම් මේ ලෝකේ මිනිස්සු පිරිමි පුරුෂයන් හිර වෙච්ච නැති අය ඉන්නවද? සාමාන්‍ය ලෝකේ. ඔක්කොම කාගේ ගැටේට දහ වෙලා ඉන්නේ.
ඒ ගැටේ කොහොමද යටිපදනේ ඉඳන් ඉස්මුදුර දක්වාම ගහලා තියන්නේ. ආ හිර වෙලාමයි ඉන්නේ. අමලාට ටිකක් හයිෙන්ද හිතට ටිකක් ගැම්මක් ඉන්න කාරණයක්. මොන සෙල්ලම් දැම්මත් ඕගොල්ලෝ අපේ ගැටවලට අහුවෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදානවා පින්වත් මහණෙනි මේ 8 ආකාරයෙන් ස්ත්‍රී පුරුෂයා බැඳ තමයි මහණෙනි යම් සත්‍යෝ ස්පර්ශයෙන් බැඳී ගියා වෙද්ද ඒ කියන්නේ කායික එක්වීමෙන් කායික ස්පර්ශයෙන් ස්ත්‍රී පුරුෂයන් ස්ත්‍රිය බැඳී ගියාද එනේ මහණෙනි මේ සත්‍යෝ ස්පර්ශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් එක්වීම බැඳී ඒ විදිහට බැඳී ගියානද ඔවුන් දරුණු ලෙස බැඳී ගියා වෙති. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් කායික වශයෙන් වෙන එක්වීමෙන් ඇති වෙන බැඳනය තමයි අර ඔක්කොටම වඩා බලවත් කියනවා. ඒ ගැටේ නම් සුළුපටු එකක් නෙවෙයි කියනවා. ඒක සුළුපටු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මෙන්න මේ 8 ආකාරයකින් ස්ත්‍රී විසින් පුරුෂයාට හොල්ලෙන්න බැරි වෙන්න ගැට බන්ධන වලින් ගැට ගහලා හිර කරලා තමයි හිර කරගෙන ඉන්නේ කියලා වදාලා. ඊළඟට හැබැයි එහෙම කිව්වට ඒක ඇත්ත. අනිත් පැත්තටත් මේක වෙන්නේ මේ මම අපි බැඳගෙන ඉන්නවා කියලා එක නෙමෙයි මේ තියෙන්නේ. ඒ හේතුඵල ධර්මයෙන් පැවැත්මක්නේ අපේ ජීවිත. එතකොට පැවැත්මට අදාළ හිතේ පවතින ස්වභාවයක් තමයි ආසාවෙන් මේ පුරුෂයාට ආකර්ෂණ වෙන විදිය. ඒක බලෙන් කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධර්මයේ කොටස්කාරයන් විදියට નિરાයාසයෙන්ම හිතේ පැවැත්ම ඒකයි. තේරෙනව නේද? මේක අනිත් පැත්තෙන් අහු වෙනවා. ඊළඟ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළා මහන්නේ ඒ විදියමයි. අනිත් පැත්තත් ආය කිසි කෙනෙකුට බේරුවක් නෑ. ඒක හරියට මොවයි මෝ දෙනයි වගේ. නේද? එකට ඉන්නේ. ඒ මොවයි මෝ දෙනයිගේ එක්වීම තියෙන තාක් පැටව බිහිවෙනවද නැද්ද? ඒ කියන්නේ පරම්පරාව යනවද නැද්ද? අන්න ඒ වගේ කියන අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර. ජරා මරණ ශෝක වැළපීම් දුක් දන්සන් ওই විදිහට කියනවා. අවිද්‍යාව සහගත තෘෂ්ණාවෙන් බැඳී ගිය මොවත් මෝ දෙනත් හිතියොත් තමයි පැටව බිහි වෙලා පරම්පරාව යන්නේ. අන්න ඒ වගේ අවිද්‍යාවෙන් ඇසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්‍යය උපාදාන භව ජරා මරණ කරා යනවා කියනවා. ඒ විදිහේ පැවැත්ම තමයි මේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ වදිහෙමයි අනිත් පැත්තත්. මොකද්ද? 8 ආකාරයකින් පුරුෂයා ස්ත්‍රිය බැඳලා තියෙන්නේ කියනවා. ආයෙ බේරීම නෑ. සාමාන්‍ය මේක ලෝකයක් දන්නේ නෑනේ. හැබැයි ඉන්නේ එතන. ඊට පස්සේ ඒ කවර දටයත් කියලා කවර 8 ආකාරයකින්දයත් පින්වත් මහණෙනි රූපයෙන් පුරුෂයා ස්ත්‍රිය බැඳ තවලා තියෙන කියනවා. ඒ කියන්නේ තමන්ගේ රූපයෙන් ස්ත්‍රිය බැඳලා තියෙන කියනවා. අතන ස්ත්‍රියගේ රූපයෙන් පුරුෂයා බැඳලා. බැඳිලා. ඊට පස්සේ මෙතන පුරුෂයා රූපයේ විසින් ස්ත්‍රිය බැඳලා තියෙනවා. ආයේ කාටවත් බේරිලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පුරුෂයා විසින් පුරුෂයාගේ සිනහවෙන් ස්ත්‍රිය බැඳලා තියෙන්නේ කියනවා. පුරුෂයාගේ සිනහවෙන් ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ කියනවා. ආය එයාටත් හෙල්ලෙන්න බෑ. ඒ මුල් කරගෙන සමහර විට හිතන්න පුළුවන් මෙහෙමත්. තමන් ඇසුරු කරන ස්වභාවයටන ඇලීම් ගැටීම් ඇති කරගත්ත පිරිසකුත් ඉන්නවනේ. නේද? සමහර විට දීගේ විවාහ වෙච්ච අයට සමහර දීග තිත්තයිනේ. කදුරු වගේ. ඒ මොකද ස්වාමියාගේ කටයුතු නිසා. සමහර බිරින්දෑවරුන් ස්වාමියාට තිත්තයි කටයුතු නිසා. ඒ දෙන්නට දෙන්න එපා වෙලා ඉන්නේ. හැබැයි එහෙම වුණාට ස්ත්‍රීන් කෙරේ පුරුෂයන් කෙරේ ඒ දෙන්නගේම තියෙන මේ ආකාර 8 ආකාර බන්ධනයන්ගේ වෙනස්කමක් තියෙනවද? මෙයා හොඳ නැත්තම් වෙන කෙනෙක්. එයා හොඳ නැත්තම් එහෙම තමයි තියෙන්නේ. මේක හේතුඵල. ඔව්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පළවෙනියට පුරුෂයා කරන් තමන්ගේ සිනහවෙන් ස්ත්‍රිය බැඳලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි කියන පුරුෂයා තමන්ගේ රූපයෙන් බැඳලා දෙවෙනි එකට සිනහවෙනුත් බැඳලා ඉන්නේ. තමන්ගේ සිනහවෙන් ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ කියනවා. එහෙනම් කාන්තාවන් උපාසිකාවන් මේක දැනගන්න ඕනේ. පුරුෂයන්ගේ හිනාවට තමන් අහුවෙලා බැඳලා ඉන්නේ ආයේ බේරිලා නෙවෙයි.
ඊට පස්සේ තුන්වෙනි එක තමයි කියනවා කතාවෙන් පුරුෂයාගේ කතාවෙන් ස්ත්‍රිය බැඳලා ඉන්නේ. තමන්ගේ කතාව උපකාර කරගෙන ස්ත්‍රිය බැඳලා තියෙන්නේ. ආයේ බේරිලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පුරුෂයාගේ ගීගැයීම තියෙනවානේ. ඒ ගීගැයීම තුලිනුත් ස්ත්‍රිය කාන්තාව බැඳලා තියෙන්නේ. එහෙනම් එයාටත් බේරිම නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි හැඬීමෙන් පුරුෂයා ස්ත්‍රිය බැඳලා තියෙන්නේ. දැන් මේ වාගේ කාරණා උදාහරණ කියන්න ඕනේ සාමාන්‍යයෙන් තේරෙනවා. ඕන තරම් උදාහරණ තියෙනවනේ ඒවා අමුතෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. සමහරක් මේවා කාරණා කතා කරන්න ගියට පස්සේ වර්තමානයේ කතත් එක්ක ඒවා හැල්ලුවට ලක් වෙනවා. මේ ප්‍රමාණයෙන් ඇති තමන්ගේම තේරුම් ගන්න. නේද? ඊට පස්සේ එහෙනම් පුරුෂයා හඬනවන ඒ හැඬීම තුලත් ස්ත්‍රිය හැඬීම උපකාරය. ඒකත් මේ මූලික කරගෙන ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ආකල්පයෙන් පුරුෂයා ස්ත්‍රිය බැඳ තබයි. පුරුෂයාගේ තියෙන ආකල්ප කරන කියන හිතන දේවල් ගැන නේද? ඇඳුම් ගැන, කොණ්ඩේ ගැන, දත් ගැන, නියපොතු ගැන, ශරීරය ගැන, පේන දේවල් ගැන, ඇහෙන දේවල් ගැන, ආග්‍රහණය කරන දේවල් ගැන, රස ගැන, පහස ගැන, අරමුණු ගැන, ලෝකේ ගැන, මෙලොව ගැන, පරලොව ගැන නේද? හොඳ නරක පින්පව් මේ ආදී තියෙනවනේ. පාට ගැන, මහා සාගරය ගැන, අහස ගැන, සුළඟ ගැන, ගින්න ගැන තියෙනවනේ. මේ ආදී මේ වගේ දේවල් ගැන එයාගේ ආකල්පයක් තියෙනවනේ පුරුෂයන්ගේ නේද? ඒ ආකල්ප විසිනුත් ස්ත්‍රිය බැඳලා තියෙනවා කියනවා. එහෙනම් කාන්තාවන්ටත් බේරුමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේමයි පින්වත් මහණෙනි ඊළඟ එක තෑගි භෝග වලින් මල්, ලේසු, ඇපල් ඊළඟට බඩු භාණ්ඩ, මුදු, කරාබු, චේන්, සෙරෙප්පු නේද? ඇඳුම් පැළඳුම් තෑගි වලිනුත් ස්ත්‍රිය හැබැයි ඒක නම් හොඳට පේනවා නේද? දුන්න ගමන් අහු වෙනවා. ඔව්. ඒකත් ඒ විදිහටත් ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ කියනවා. ආයේ බේරුමක් නැහැ. පින්වත් මහණෙනි ස්පර්ශයෙන් පුරුෂයා කායික ස්පර්ශයෙන් පුරුෂයාව ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ කියනවා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ 8 ආකාරයකින් පුරුෂයාත් ස්ත්‍රිය බැඳගෙන ඉන්නේ. ආයේ බේරෙන්න බෑ. හිර කරලා තියෙන්නේ කියනවා. හිර කරගෙන ඉන්නේ කොහොමද? පුරුෂ රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, ගීගැයීමෙන්, හැඬීමෙන්, ආකල්පයෙන්, තෑගි භෝග ආදිය දීමෙන් කියන කරුණු වටින් ස්ත්‍රීන්ව එතකොට කවුරුවත් මේක ස්ත්‍රීන් බේරිලා නෑ. අරකි පුරුෂයන් බේරිලා නෑ. ගිහි පැවිදි කවුරුත් බේරිලා මග වඩන කෙනා විතරක් බේරෙනවා. ඉන් මේ පිට කවුරුවත් මග වඩන කියලා කියන්නේ කාම තණ්හාව ප්‍රහාණය කළ සමාධිය උපදවාගත්ත අය විතරයි බේරලා තියෙනවා. එහෙම නැතුව කවුරුවත් මේ ලෝකේ පින්වත් කාන්තාවන්ගෙන් බේරිච්ච පිරිමියෙක් නෑ. ඇත්ත ඒකයි. ඒ වගේමයි කවුරුවත් මේ ලෝකේ පරලෝකේ පිරිමින් කාන්තාවෙන් බේරිච්ච පිරිමියෙකුත් නෑ. කාන්තාවකුත් නෑ. ඒත් එක බලනකොට අම්මලාට නිකන් ඒක ටිකක් ගැම්මකට කාරණයක් නේද? ගැම්මක් ඇති කරගෙන කාරණයක්. මේක දහම් කාරණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි යථාර්ථයක් විදියට මේ දුකටමයි බැඳලා ඉන්නේ. එකිනෙකා. දැන් ස්ත්‍රී පුරුෂ කවුරුත් ඉපදීමේ දුකට අහුවෙලා නැද්ද? වයසට යෑම, මෝරා යාම, නාකි වීම, ජරාවටපත් වීම, ලෙඩවීම, මරණයටපත් වීම දුක උරුම කරගෙන නැද්ද? එතකොට මේ දුකට නේද එකිනෙකා මේ බැඳලා ඉන්නේ. යථාර්ථය තුළ. ඒක සාධාරණද? ඒකනේ ඇත්ත. මේ සමස්ත ජාති ජරා ව්‍යාධි මරණ
දුක පවතින්නේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය තුල නේද? ඒ අය ඉපදිච්ච නිසානේ. එතකොට ඒ අයගේ ජීවිතය තුල තියෙන්නේ මොකද? ජාති ජරා ව්‍යාධි මරණ විතරනේ. එතකොට ජාති ජරා ව්‍යාධි මරණින් දුකට අයිති මේ ඇස කන නාසය දිවකය මනස නේද? දෙපැත්තෙම තියෙන්නේ. එතකොට මේ දුකට නේද මේ බැඳෙන්නේ? දුකට නේද මේ බැඳිලා තියෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන. හේතුව තණ්හාවට මේ ගැන අවබෝධයක් නැතිකම අවිද්‍යාව. ඒ නිසා ආසාවෙන් බැඳිලා ගිහිල්ලා. බන්ධනනේ. එතකොට නුවණැත්තන්ගේ ලෝකයෙන් බලනකොට ඒක දුක නෙමෙයිද? එතකොට මේ දුකට බැඳෙන්නේ ආසාව නිසා. ආසාව නැත්තම් මේ දුකෙන් නිදහස්. එහෙනම් මේ දුක කියන ආසාව ප්‍රහාණය වෙන දුකට ආйти දේවල් දුකක්ම කියලා කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් විමසලා කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් අනුග්‍රහ ලැබෙනින් එයා ශ්‍රද්ධාව සිල්වත් බව දහම් දැනුම දන් දීම දෙමව්පියන්ට සැලකීම ධාර්මික ජීවත් වීම නුවණ සම්මාදිට්ඨිය ප්‍රඥාව දියුණු කරොත් මේ ස්ත්‍රීන්ට පුරුෂයන්ට ස්ත්‍රීන් සමස්තයක් වශයෙන් තියෙන මේ දුකට බැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙනවද නැද්ද? නිදහස් වෙනවනේ. ඒක තමයි බුද්ධ ශාසනික ඉලක්කය. නේද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අටාකාරයකින් පුරුෂයා ස්ත්‍රී බැඳ තබලා තියෙනවා. මොකෙන්ද? රූපයෙන්, සිනහවෙන්, ඊළඟට කතාවෙන්, ගී ගැයීමෙන්, හැඬීමෙන්, ආකල්පයෙන්, තෑගි භාණ්ඩ ආදී දීමෙන් බැඳලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි මේ යම් සත්‍ය ස්පර්ශයෙන් බැඳී ගියා වූද කායික ස්පර්ශයෙන් ඒක තමයි කියන දරුණු ලෙස බැඳී යාම. කායික ස්පර්ශයෙන් බැඳී යාම කියනවා මේ ඔක්කොටම වඩා දරුණු බැඳී යාම. ආය ගැලවිලි බොරු කියනවා. ඒක ස්ත්‍රියගෙන් පුරුෂයාටත් පුරුෂයාගෙන් ස්ත්‍රියටත් පොදුයි. ඉතින් ඒ නිසා දැන් අපි හිතන තේරුම් ගන්න ඕන කර්මානුරූපව අපේ ජීවිතවල තිබෙච්ච දුර්වලකම් නිසා දැන් කාගෙන් හරි ඇහුවොත් ඔබ දුක් විඳින්නද කැමති සැප විඳින්නද කියලා කවුරුත් මොකන්ද කියන්නේ? සැප විඳින්නනේ. එහෙනම් සැප විඳින්න කැමති නම් එයා සැපේ සලසා දෙන සත්‍ය ධර්මයේ සංවේදී වෙලා සම්බන්ධ වෙලා සැපේ උපදින පින් රැස් කර ගන්නට බෑ. ඒමනි ක්‍රමෙ. හැබැයි අපි අවබෝධ නොකලට හිතේ තියෙන ස්වභාවය මොකද්ද? මූලික වශයෙන් පැවැත්ම අවිද්‍යාව පත්‍ය සංඛාර කියන වැඩපිළිවෙලනේ. ඒ තුල යන්නේ දුක කරා යන වැඩපිළිවෙලක් හැදලා තියෙන්නේ සැපේ සලසන වැඩපිළිවෙලක්ද. ඒකට බලන්න පැවැත්ම තියෙන්නේ දුකට. නේ? අපි කැමති සැපයට. එතකොට පැවැත්ම හැදිලා තියෙන්නේ දුකට නම්. එහෙනම් මේ පැවැත්ම තුලින් උපද්දවන්නේ දුකක් නම් එහෙනම් සැපයට කැමති නම් සැපේ සලසන වැඩපිළිවෙල මේක නෙවෙයි නම් අපිට වෙන වැඩපිළිවෙලක් ගැන හිතන්න වෙනවද නැද්ද? වෙනවනේ. ඒ තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය මේ විදිහට කර්ම හැදිලා ඉපදෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් කරා යන වැඩපිළිවෙලින් දුකම නම් හැදෙන්නේ. ඒකම නම් දුක. ඒ විදිහටම නම් හැදෙන්නේ. මේ විදිහට කවදාවත් මේ වැඩපිළිවෙලේ ගිහිලා ලෞකික හෝ ලෝකෝත්තර සැපක් ලබන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේ රටාව වෙනස් කරගන්න ඕනේ. ඒ කරගන්නේ කොහොමද? කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා කල්යාණෝ ධර්මය අහලා නුවණින් කල්පනා කරලා අහපු ධර්මයේ තවදුරටත් කල්යාණ ගිහි පැවිදි අය තුමන්ගේ අසුරේ දස කතාවෙන් නිරවුල් කරගෙන අර රටාවේ මිදෙන කායික දුකින් මානසික දුකින් මෙලව පරලවේ අතරින් දුකින් නිදහස් වෙන ප්‍රතිපදාව දියුණු කරන්නට අප්‍රමාදීව ඇදිවත හිස ගිනිගත් උපමාවෙන් වීර්ය කරන්න ඕනේ. මොකද ඒකට කාලයේ කලාතුරකින් තමයි දුර්ලභ මනුස්ස ජීවිතයක් තුළ දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. අර රටාවේ මිදෙන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නය ගැන ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගැනීම. අන්න අර දුකේ පැවැත්මට අදාළ වැඩපිළිවෙල නිදහස් වෙන මඟ. ඊළඟට කාය ජීවිත අපේක්ෂා අත්හැරලා පන්සිල් අටසිල් නවාංග පෝසත සාමනීර උපසම්පදා සීලය ආරක්ෂා කර ගැනීම. ඊළඟට දහම් දැනුම ඇති කර ගැනීම. දෙමව්පියන්ට සැලකීම. ධාර්මිකව ජීවත් වීම. ඊළඟට
අකුසල් හඳුනාගෙන අකුසල් මුල් හඳුනාගෙන අකුසල ආදීනව කල්පනා කරලා අකුසලෙන් බැහැර වෙන්න නුවණ පාවිච්චි කිරීම සිහි නුවණ. කුසල් හඳුනාගෙන කුසල මුල් හඳුනාගෙන කුසල ආනිසංස තේරුම් අරගෙන කුසල් දියුණු කරන්නට සිහි නුවණ පාවිච්චි කරලා දියුණු කිරීම. ඒ වගේම මේ විදිහට පින්පව් සුගති දුගති කර්ම කර්මඵල ඊළඟට කළ යුතු දේ නොකළ යුතු දේ ඇසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා ගැන තේරුම් අරගෙන යහපත පිණිස පැත්තට ඒ වගේම සංසාර ගමන චතුරාර්ය සත්‍ය ධර්මයේ හේතුඵල ධර්මයේ නිදහසීම නිවන ගැන තේරුම් අරගෙන ඒ සඳහා උපකාර වෙන විදිහට සිතින් කයින් වචනෙන් පව් බැහැර කරන්නට කුසල් වඩන්නට නුවණ සමාධිත්‍ය ප්‍රඥාව දියුණු කිරීම. අන්න එතකොට මොකද වෙන්නේ? අර දුකින් හටගත්ත ජීවිතේ බැඳීම් සහිත ජීවිතයෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වෙනවා. අර ඊට පස්සේ අවිද්‍යාව නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. සංස්කාර නැති වෙනකොට විඥානේ නැති වෙනවා. විඥානේ නැති වෙනකොට නාම රූප නැති වෙනවා. නාම රූප නැති වෙනකොට ආයතන 6 නැති වෙනවා. ආයතන 6 නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා. විඳීම නැති වෙනකොට තණ්හාව මේ බන්ධන සියල්ල නැති වෙනවා. ඊට පස්සේ තණ්හාව නැති වෙනකොට උපාදාන නැති වෙනවා. උපාදාන නැති වෙනකොට විපාක පිනිස කර්ම සකස් වීම කාම රූප අරූප භව නැති වෙනවා. භවයේ නැති වෙනකොට ඉපදීම අසකන නාසය දිව කය මනස රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ ධාතු ආයතන ලෝකේ පහළ වීම ඉපදීම නැති වෙනවා. නැති වෙනකොට ආය ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් මුකුත් ඉතුරු වෙන්නේ නැති වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අන්න ඒ විදිහට මේ බන්ධන වලින් සියලු දුකින් නිදහස් වෙන්න තියෙන ඒ සඳහා උපකාර කරපු දේශනාවක් තමයි අපි මේ කතාවස් කළේ. ඉතින් ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ආකාර වූ පැවැත්මකට අහු වෙලා දුකේම කොටස්කාරයන් වෙන්න විදිහට තේරුම් අරගෙන මේ දුකින් නිදහස් වෙන ධර්මයේ හැම දිනාටම සසර දුකින් නිදහස් වෙන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු